හරි. හරි. හරිමද? ගන්න ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. හරි. ඉල්ලීමක් කරනවා පුතේ. ස්ක්‍රීන් ෂෙයා දාන්න එපා. හරි. ගන්න ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. හරි. හරි. ගිය සතියේ අපි කරේ පුතේ ප්‍රත්‍යක්ෂ පාඩමේ ඉතා වැදගත් මාතෘකාවක් තමයි ප්‍රත්‍යක්ෂ. උදයන්ග සර් අභ්‍යාස ටික කරන් ඉන්න කිව්වද? මොකද්ද කිව්වේ? ආ? ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ නැහැ. පන්තියේදී කරනවායි කිව්වා. හරි. අහගෙන ඉන්න. මං චුට්ටක් ගිය සතියේ මාතෘකාව චුට්ටක් මතක් කරලා දෙන්නම්. හොඳට අහන් ඉන්න පුතේ. ගිය සතියේ අපි කතා කරේ ප්‍රත්‍යක්ෂ කියන පාඩම. මේ ප්‍රත්‍යක්ෂ පාඩමේ වටිනාකම හොඳට අහගෙන ඉන්න. පුතේ අපේ මුළු සිලබස් එකේම තුනෙන් එකක් මුළු සිලබස් එකේම තුනෙන් එකක් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 133ක්. අහගෙන ඉන්න. මුළු සිලබස් එකෙන්ම තුනෙන් එකක් ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 133ක්. අහන්නේ මොනවද පුතේ? ජ්‍යාමිතිය. මොනවද අහන්නේ? ජ්‍යාමිතිය. මේ ජ්‍යාමිතියේ මුතුන් මුල ජ්‍යාමිතිය හැදෙන්නේ ප්‍රත්‍යක්ෂ වලින්. එතකොට පුතාලට දැනෙන්න ඕන ප්‍රත්‍යක්ෂ පාඩම කොච්චර වටිනවද කියලා. පැහැදිලිද? මුළු සිලබස් එකෙන්ම 133ක් අහන්නේ ජ්‍යාමිතිය නම් ජ්‍යාමිතිය හැදෙන්නේ ප්‍රත්‍යක්ෂ වලින් නම් එතකොට පුතාලට තේරෙනවද ප්‍රත්‍යක්ෂ පාඩම වටිනවද කියලා නැද්ද කියලා ඔබට දැන් දැනෙනවා. බබ්බු නෙවෙයිනේ. ඊළඟට 9 වසරේ අලුත් සිලබස් එකේ අලුතෙන්ම එකතු වෙච්ච පාඩමක් තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. 9 වසරේ සිලබස් එකට අලුතෙන්ම දාපු පාඩමක් තමයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න මේ ප්‍රත්‍යක්ෂ පාඩම 6 දී ඉගෙන ගත්තෙත් නෑ, 7 දී ඉගෙන ගත්තෙත් නෑ, 8 දී ඉගෙන ගත්තෙත් නෑ. 9 දී හා පුරා කියලා හම්බ වෙච්ච එක. ඒ නිසා මේක සමහරක් ළමයි මේකට බයයි. මොකද අලුතෙන්ම සිලබස් එකට එකතු වෙච්ච කොටසක් නිසා. නමුත් අමාරුද? අමාරුද පුතේ? නෑ. පට්ට ලේසි. වෙන මං හිතන්නේ සරල සමීකරණ වලටත් වැඩිය ලේසි ප්‍රත්‍යක්ෂ. නේ පුතේ? අපේ සිලබස් එකේ ප්‍රත්‍යක්ෂ කීයක් තියෙනවද? ඇහෙන්නේ නැහැ. අපේ මුළු සිලබස් එකටම ප්‍රත්‍යක්ෂ තියෙන්නේ කීයද පුතේ? 5යි. කියමු බලන්න ප්‍රත්‍යක්ෂ 5. එකම රාශියට සමාන රාශීන් සමාන කියන්න හරියට. එකම රාශියට සමාන රාශීන් සමාන දෙක සමාන රාශීන් නියමයි. 3 අඩු කිරීමෙන් ලැබෙන රාශීන් සමාන වේ. 4 නියමයි. 5 සුපිරි මරු. ඇත්තටම මං හිතුවේ දැන් ඔය ගිය සතියේ නිවාඩුවක් ගත්ත නිසා මේ සතිය අමතක වෙලා ඇති කියලා හිතුවේ. නමුත් නියමයිනේ. නියමෙටම කිව්වා. hina නංගි ගිය සතිය ආවේ නෑනේ. හරිනේ. හරි. එහෙනම් මතක තියාගන්න පුතේ අපේ සිලබස් එකටම තියෙන්නේ ප්‍රත්‍යක්ෂ 5යි. ඒ 5 දැන් ඔයාලා කිව්වා. සුපිරි.
මම අහන්නම් පොඩි ප්‍රශ්නයක්. ප්‍රත්‍යක්ෂ කියන්නේ මොනවද? එන්නේ ඔප්පු කිරීමකින් තොරව පිළිගත හැකි දේවල් කියන්න බුද්ධ. ඔප්පු කිරීමකින් තොරව පිළිගත හැකි දේවල්. කියන්න මගේ මැනික. ඔප්පු කිරීමකින් තොරව පිළිගත හැකි දේවල්. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔන්න සුපිරියට ගලාගෙන යනවා. මං ගිය සතියේ පුතාලට කිව්වා මිශ්‍ර අභ්‍යාස ටික හදන් එන්න කියලා නේ. හදන් එන්න කියලා කිව්වද? කිව්වේ නැද්ද? right. ගන්න බලන්න කොතනින්ද නවත්තලා තියෙන්නේ කියලා ඉක්මන් කරන්න. හරි. ගන්න ගිය සතියේ කොහෙන්ද නැවැත්තුවේ කියලා ඉක්මන් කරන්න. ආ අලුත් පාඩම් පටන් ගන්න තියෙන්නේ. හරි. අලුත් පාඩම පටන් ගන්න තියෙන්නේ පුතේ. ඊට කලින් මම ඔබට අවස්ථාව දෙනවා. එකෙක් හරි ජීවන්ත අය කොළු අභ්‍යාස ටික කරාද? නෑ. මමද කරන්නේ. සෙනුජය අභ්‍යාස කරාද? හරි. අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඕනම එකක්. ගෙදර ප්‍රශ්න නෙවෙයි. අච්චු පොතේ මොන හරි අමාරු ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොකද පුතේ ඒ අමාරු ප්‍රශ්න වලින් තමයි අපි ගොඩ යන්නේ. ඕනම ප්‍රශ්නයක් සර් මට මේ ගාන බෑ. මෙන්න මේ අභ්‍යාසෙ මෙන්න මේ ගාන චුට්ටක් මට කියලා දෙන්න. ඕනම එකක් අහන්න. එන්න පුතේ. හරි. පුතේ අමාරු ප්‍රශ්න තියෙනවද? මේ කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලපු කට්ටියන්ට නම් කොහොමත් ඔය මේ ඔක්කොම ලේසියි. ඒ කට්ටියන්ට අමාරු වෙන්නේ විභාගෙට ගියාම. එතකොට ඉතින් තට මොනවද දාගෙන. වැඩ කරපු ළමයිට අනිවාර්යෙන් අමාරු ප්‍රශ්න අහුවෙලා ඇති. අහන්න පුතේ. තියෙනවා නම් අහන්න නැත්නම් මං ඉස්සරහා පාඩමට යනවා. ඔන්ලයින් දරුවෝ හරි. ඉල්ලීමක් කරනවා මිශ්‍ර අභ්‍යාසයේ 5 වෙනි ගාන හදන්නලු. ගන්න පුතේ මිශ්‍ර අභ්‍යාසයේ 5 වෙනි ගාන ඉක්මන් කරන්න. ඒ ඉල්ලීමට අපි අවස්ථාව දෙමු. මිශ්‍ර අභ්‍යාසයේ 5 වෙනි ගාන. හරි. කවුරු බලා ගන්න පුතේ මිශ්‍ර අභ්‍යාසයේ 5 වෙනි ගාන. ඒ මේ කෝණෙට මේ කෝණේ සමානයි. මේ කෝණෙට මේ කෝණේ සමානයි. හරි. දැන් අහගෙන ඉන්න මැනික.
ලස්සන කතන්දරයක් කියලා දෙන්න හදන්නේ. මිශ්‍ර අභ්‍යාස පස්වෙනි ගාන කියන්නේ හොඳම ගානක් කියලා අපි හිතමු. ඇයි මිශ්‍ර අභ්‍යාස අවසාන ගාන? පුතාලා දන්නෝ ඕනම පාඩමක වැදගත්ම අභ්‍යාසය මොකද්ද? මිශ්‍ර අභ්‍යාස. මිශ්‍ර අභ්‍යාසය අනිවාර්යෙන් ඔබ හදන්න ඕන. මොකද ඒව තමයි විභාගෙට අහන්නේ. right. AB සරල රේඛාවක් මත x ලක්ෂය පිහිටා ඇත. AXE කෝණය සමානයි EXD AXE. මේ කෝණ දෙක සමානයිලු. මේ කෝණ දෙකත් සමානයිලු. අපිට කියනවා CXE අගය සොයන්න. ලැජ්ජයි. හරි. විනාඩියක් දෙන්නම් ඔබට පුළුවන් නම් හදන්න. හදපු කෙනෙක් ඉන්නවා නම් පොත් පෙන්නන්න. හදපු කෙනෙක් ඉන්නවා නම් පොත පෙන්නන්න. හරි. දරුවෝ ඉල්ලීමක් කරන නිසා මම මේ ගාන හදන්නේ. පුතාලා සියලු දෙනාම මේක හදන්න ඕන. විනාඩියක් දෙන්නම් උත්සාහ කරන්න. හරි. විනාඩි දෙකක් යන්නේ නැහැ පුතේ. පේලි 3 ඔකට යන්නේ. පේලි 3න් උත්තරේ ගන්න පුළුවන්. පේලි 3. ඉක්මන් කරා. හදුවද? හදුවා? ඉසිරයි. හදුවා? හරි. හරි. දැන් පෑන් පැත්තකින් තියන්න. ඔබට හිතන්න අවස්ථාව දුන්නා. සමහරු ඒ අතරතුර හිතුවා. සමහරු වෙන වෙන බයිලක ගහ හිටියා. මහත්යෝ මතක තියාගන්න මම මේ කියන කාරණේ. විනාඩි 5ක් අරගෙන ලස්සන කතාවක් කියනවා මේක කියන්නම ඕන.
තව මාසෙකින් අපිට බොහෝ විට ෆිසිකල් නවත්තන්න වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔන්ලයින් තමයි යන්න වෙයි. මොකද හේතුව තව ඉස්සරහට යනකොට පෙට්‍රල් ලීටරේ 500 වෙනවා. ඩොලර් එක 585ට විතර යනවා. දැන් වෙලා මොකද වෙන්නේ? රටේ මිනිස්සුන්ට මේක දරා ගන්න බැරි වෙනවා. රටේ මිනිස්සුන්ට මේක දරා ගන්න බැරි වෙනවා. මිනිස්සු මොකද කරන්නේ? කැරලි ගහනවා, උද්ඝෝෂණ කරනවා, පාරවල් වල ටයර් පුච්චනවා. එහෙම වෙනකොට රජයත් සමග ගැටෙනවා. එහෙම වෙලා අහිංසක දරු පරපුර ඔයාලා මේ හැම ප්‍රශ්නකම වග කියන්න ඕන ඔබ. හැම ප්‍රශ්නයකටම තෙරපෙන්නේ, පීඩණයට ලක් වෙන්නේ ඔබ. ඉගෙන ගන්නත් නැහැ. හරිද? ඉස්කෝලේ යන්න තෙලුත් නැහැ. හැම තැනින්ම ඔබ තෙරපෙනවා. හැබැයි මතක තියාගන්න ඕනි. කොච්චර තෙරපුණත් කොච්චර පීඩණයට ලක් වුණත් අධ්‍යාපනය නවත්තන්න බෑ. මොකද අධ්‍යාපනයක් නැතුව අපි වගේ අහිංසක මිනිස්සුන්ට ගොඩ එන්න තැනක් නැහැ. දෙමව්පියෝ මේ දවස්වල කෑම බීම අඩු කරලා තමයි මේ පන්ති වලට එවන්නේ. හරිම අමාරුවෙන් ගේම ගහන්නේ. එහෙම තියාගෙනත් මේ ගණන් ටික හැදුවේ නැත්තම් ඔබ කොච්චර කියන්න මේ හොඳම වචනේ කීවට කමන්නේ නැනේ කාලකන්නිද කියලා. ඔබම හිතන්න. හොඳම වචනේ කාලය කන්නා, කාලකන්නි. හරිනේ? පන්තියටම ඉන්නේ මේ ගාන හදපු 5 දෙනා මම ගණන් කරා. ඒක ලොකු අවුලක්. ලොකු අවුලක්. හොඳේ? බැරුව නෙවෙයි. ගොඩක් දෙනෙට බැරුව නෙවෙයි, උවමනාවක් නැතිකම. හරි. ඔන්න අහගන්න චූටි පුතේ මේ ගාන හදන හැටි. වෙලාව දුන්නා. සමහරු උත්සාහ කරා. හරි. බලාගෙන ඉන්න. ඔන්න බලන්න සර් හදන හැටි. මම ගන්නෝ මේ දෙන්න සමානයිනේ. චූටි මේ දෙන්න සමාන නිසා මම ගන්නෝ මේක A මේකත් A කියලා. අවුලක් නැහැනේ. අවුලක් නැහැනේ. නෑ අවුලක්. හරි. මේ දෙන්න සමාන නිසා මම ගන්නෝ මේක B මේක B කියලා. අවුලක් නැහැනේ. නෑ. පැහැදිලිද? right. දැන් මොලේ තියෙන දරුවෙක් මට කල්පනා කරලා කියන්න මේ ඔක්කොගෙම කෝණවල එකතුව කීයද? ඇහෙන්නේ නැහැ. 180යි. ඒ මොකෝ? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව. සරල රේඛාවක එක පැත්තක අංශක 180ක් තියෙනවනේ. එහෙනම් මේ කෝණ හතර එකතුව කීයද වෙන්න ඕන? අංශක 180යි. පිළිගන්නවද? හරි. දැන් ඔන්න බලන්න ගාන හදන හැටි බලා ගන්න. A කීයද? A එකතු කරාම කීයද? 2A ධන BB 2B සමානයි 180යි. 180යි. හරිද? හරි. දැන් ඔක්කොම දෙකෙන් බෙදනවා. ඔක්කොම දෙකෙන් බෙදනවා. මේක දෙකෙන් බෙදුවම කීයද? A. මේක දෙකෙන් බෙදුවම B. මේක දෙකෙන් බෙදුවම 90යි. දැන් මට කියනවා අපෙන් අහලා තියෙන්නේ C X E නේද? C X E මට කියනවා ඒක කීයද කෝණේ? A ධන B නේද? එහෙනම් A ධන B 90 නම් C X E කීයද උත්තරේ? 90යි. තේරෙනවද? අත උසන්න තේරුණු කට්ටිය? එහෙනම් ලියනවා මෙහෙම. අන්න බලන්න. CXE සමානයි A ධන B. A ධන B 90 නිසා කෙලිම ලියන්න පුළුවන් CXB සමානයි අංශක කීයද පුතේ? 90යි. බෝඩ් එක පේන්නේ නැද්ද පිටිපැත්ත? පේන්නේ නැත්තම් බලා ගන්න. CXE සමානයි A ධන B. A ධන B 90 නිසා කෙලිම ලියන්න පුළුවන් CXB සමානයි කීයද පුතේ? අංශක 90යි. පන්තියේ ළමයි 5 දෙනෙක් මේක සුපිරියටම කරලා තිබුණා. එතකොට පුතේ ඔයාලා වගේම අම්මා කෙනෙක්ගෙන් බිහි වෙලා මාස 6කට අධික කාලයක් මව්කිරි බීලා ඔයාලා වගේම හැදිච්ච පැටව් 5 දෙනෙක්. ඒ කට්ටියන්ට පුළුවන් වෙන්නයි ඔබට බැරි වෙන්නයි එකම හේතුව වෙන මුකුත් නෙවෙයි කැපකිරීම. තේරුණානේ?
වැපුරුවොත් තමයි පුතේ අස්වැන්න. වපුරන්න නැතුව අස්වැන්න බලාපොරොත්තු වෙන්න එපා. හරි. ඒක හරි. අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. හරි වැදගත් පුතේ. හරි වැදගත් අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. මිශ්‍ර අභ්‍යාස 1 2 3 මිශ්‍ර අභ්‍යාස 1 2 3 ඔක්කොම ප්‍රශ්න ටික කරා පුතේ. ඉක්මන් කරා. හරි. හරි. ලියන්න පුතේ. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගමු. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගමු. අමාරු ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න ලබන සතිය උනක් කම නැහැ මං හදනවා. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගමු. අලුත් පාඩමක් අලුත් පිටුවකින් සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. ලියන්න පුතේ මාතෘකාව. සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. ආදි හරිනේ. අලුත් පාඩමක් හැමතිස්සෙම අලුත් පිටුවකින් පටන් ගන්න රත්තරනේ. සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ. හරි. සුදු. පෑන පැත්තකින් තියන්න. උදයංග සර් ලස්සන තැනකට එන්න හදන්නේ. පැටියෝ. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. ලස්සන තැනකට එන්න හදන්න. හරි. පෑන පැත්තකින් තියන්න. අපේ මාතෘකාව පුතේ සරල රේඛා හා සමාන්තර රේඛා වලින් හැදෙන කෝණ ගැන අධ්‍යයනය. එතකොට මොලේ තියෙන කෙට තේරෙන්න ඕන මේක ජ්‍යාමිතික පාඩමක්. වෙන පෙළියත් හැම ගුරුවරුම ජ්‍යාමිතිය පස්සට දාලා තමයි තියන්නේ. ඒ කියන්නේ පුතේ දැම්ම ගන්න ඕනේ නැහැ කියලා බය කරනවා. එහෙම එකක් නෑ පුතේ. අනිත් හැම පාඩමකටම වැඩිය ලේසිම පාඩම තමයි ජ්‍යාමිතිය. මම දන්නවා පුතාලගේ ආසම විෂය ගණිතය වගේම පුතාලගේ ආසම කොටස ජ්‍යාමිතිය. ඒක හිතාපු. එහෙනම් මම අහනවා පුතාලගේ ආසම විෂය ගණිතය ඒකෙත් ආසම කොටස ජ්‍යාමිතිය. එහෙම හිතන්න පුතේ. බුදුහාමුදුරුවෝ ලස්සන කතාවක් කියලා තියෙනවා පුතේ. දේශනයක් කළා තියෙනවා. ධර්මයේහි රැසෙන්න, ඒ කියන්නේ ධර්මයේ යෙදෙන්න ධර්මයේ විසින් රකින්න. ලස්සන කතාවක්. ධර්මයේහි හැසිරෙන්න ධර්මයේ විසින් රකින්න. සෝභා ධර්මයට ආදරය කරන පුද්ගලයා සෝභා ධර්මයේ විසින් රකින්න. ජ්‍යාමිතියට ආදරය කරන කෙනාට ජ්‍යාමිතිය තේරෙනවා. පීතනවා. හැමතිස්සෙම හිත පුතේ. ඒ අනුගාව ඉන්න කාට දෙන්නේ අවසාන නිවේදනය. හරිද? උගන්නලාට කතා කරනවා නම් ඔයා කතා කරන්න මම පැත්තකට වෙලා ඉන්නම්. අගිනි. සුදු. ජ්‍යාමිතියට ආදරය කරොත් ජ්‍යාමිතිය පිහිටනවා. ඔබ දන්නවද ජ්‍යාමිතිය පුළුවන් වුණොත් ලැබෙන වාසි? දන්නව නම් ඇඟ ඉරි වැටෙනවා. ජ්‍යාමිතිය පුළුවන් නම් පුතේ
උසස් පෙළ මැක්ස් කරත් බයෝ කරත් ආර්ට් කරත් කොමර්ස් කරත් ඌ ගොඩ යනවා. ඒ කියන්නේ ජ්‍යාමිතිය පුළුවන් ළමයට හිතන්න පුළුවන්. මොඩේ දියුණු වෙනවා. ඒ නිසා මගේ රත්තරන් පැටවුන්ට මම කියන්නේ ගණිතය නෙමෙයි වටින්නේ. ගණිතය ඇතුලේ තියෙන ජ්‍යාමිතියයි වටින්නේ. තේරුණානේ? ඔබට මේ වාර විභාගේ ලකුණු 5 වෙන්න පුළුවන්. ඔබට වාර විභාගේ ලකුණු 19 වෙන්න පුළුවන්. අවුලක් නැහැ. නමුත් ඔබ ජ්‍යාමිතියට ආදරය කරන්න. හැම තිස්සෙම ජ්‍යාමිතියට ආදරය කරන්න, ජ්‍යාමිතික ගණන් හදන්න ඔබට හරියනවා. පැහැදිලිද? right. එතකොට ළමෙක් මගෙන් අහන්න පුළුවන් මෙහෙම සර් සාමාන්‍ය පෙළට ඒකක් දාන්න බැරිද ජ්‍යාමිතිය නැතුව? බෑ. එක. ජ්‍යාමිතිය නැතුව ඒකක් දාන්න බෑ. අදිස්සින් හරි අපි හිතමු B එකක් දැම්ම කියලා. ජ්‍යාමිතිය නැතුව B එකක් දාන්න පුළුවන්. B එකක් දාලා ඔබ උසස් පෙළ මැක්ස් වලට ගියා කියලා කියන්නේ. සාමාන්‍ය පෙළට B එකක් දාලා ඔබ උසස් පෙළ මැක්ස් වලට ගියා. වැඩ තුනම පේන. මොකද ජ්‍යාමිතිය බැරි එකට උසස් පෙළ මැක්ස් කරන්න පැහැදිලිද? ඔයාලා අහලා බලන්න දැන් ඔය සංගල්ලේ උසස් පෙළ සර්ලගෙන් මගෙන් ඒ කට්ටියන් ගාවට එන ළමයිතුයි බෙලියත්තේ වෙන ගුරුවරයෙක්ගෙන් ඒ කට්ටිය ගාවට එන ගුරුවරුයි දෙක ළමයි දෙකක්. මගෙන් යන ළමයට ජ්‍යාමිතිය පුළුවන්. අනිත් එක ජ්‍යාමිතිය බෑ. එතකොට මගේ යන ළමයා තමයි උසස් පෙළ කොට දාගන්නේ. මොකද අපි හොඳට ජ්‍යාමිතිය කරන නිසා. මේ පාඩමත් ජ්‍යාමිතික පාඩමක්. හරිනේ? එහෙනම් මතක තියාගන්න මේ පාඩම මොකද්ද? ජ්‍යාමිතික පාඩමක්. පළවෙනි එක. පුතේ සරල රේඛා ආශ්‍රිත කෝණ ගත්තොත් පළවෙනියෙන්ම තියෙන්නේ බද්ධ කෝණ. මොනවද තියෙන්නේ? බද්ධ කෝණ. කියන්න පුතේ මොනවද තියෙන්නේ? බද්ධ කෝණ. පුතාලා දන්නවද මේ හාදිය ගැන? දන්න කෙනෙක් ඉන්නව නම් අත උස්සන්න බලන්න. සංසුක ඕක් ගෑවනේ. කවුද ඕක් ගෑවේ? දිනදු කියන්න බලන්න. බද්ධ කෝණ කියන්නේ මොනවද? මේව නැතුව ඉස්සරහට යන්න බෑ පුතේ. සෙනුජය දන්නවද බද්ධ කෝණ? අටේදී ගන්නවා. බද්ධ කෝණ. හිනා බද්ධ කෝණ. දෝනි බද්ධ කෝණ කියන්නේ මොනවද? එක ළඟ තියෙන ඒවා. දෙන්නේ පට්ටපල් බොරු කියන්නේ. බද්ධ කෝණ කියන්නේ මොනවද? අහගෙන ඉන්න. ඇයි නෑ වැරදි. ඔබ ළඟට ආවා. ළඟට ආව උත්තරේ එක නෙවෙයි. දෝනි කියන්නේ. අප්පුඩියක් ගන්න අපේ කෙල්ලට හයියෙන්. නම් මොකද්ද දෝනි? ඇයි නෑ. සිංගිති. මොකද්ද උදේ? ඇයි නෑ. බිනුදි. ඉස්කෝලේ කොහෙද? හොන්දගල. දෝනිට අප්පුඩියක් ගන්න හයියෙන් බිනුදිට. right. බිනුදිගේ පාසලටත් අප්පුඩියක් ගහන්න පුතේ හයියෙන්. right. අහගෙන ඉන්න. නියමෙටම කිව්වා. මෙන්න පුතේ බද්ධ කෝණ අහගෙන ඉන්න. ජීවන්ත අය කොළු අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. පුතේ කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා තුනක් සැපිරෙන්න ඕන. කියන්න. කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා තුනක් සැපිරෙන්න ඕන. ඔන්න බලන්න පළවෙනි එක. චූටි බලන් ඉන්න. A B C O. ඔන්න බලන්න. මේ කෝණයට මේ කෝණේ බද්ධයි. ඔන්න බලන්න. බද්ධ කෝණයක් වෙන්න නම් අවශ්‍යතා තුනක් සැපිරෙන්න ඕන. පළවෙනි එක තමයි පුතේ දෙන්නටම පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. මොකද්ද පළවෙනි කොන්දේසිය? කෝණ දෙකටම පොදු ශීර්ෂයක්. පොදු ශීර්ෂයක් කියන්නේ පුතේ දෙන්නගේම ඔළුව එක තැන තියෙන්න ඕන. පැහැදිලිද? අත උසන්න එක තේරුණු කට්ටිය.
අත් පහළ දාන්න. මෙන්න දෙවෙනි කොන්දේසිය. දෙන්නටම පොදු බාහුවක් තියෙන්න ඕන. මොකද තියෙන්නේ? පොදු බාහුවක් තියෙන්න ඕන. මොකද දෙවෙනි කොන්දේසිය? පොදු බාහුවක් තියෙන්න ඕන. දෙන්නටම බාහුව කියන්නේ පාදේ. දෙන්නටම මේ බාහුව පොදුයි නේද? හරි. තුන්වෙනි එක ඒක පට්ට හොඳේ. පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටන්න ඕන. මොකද තුන්වෙනි කොන්දේසිය? පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටන්න ඕන. තේරුණාද? හරි. එහෙනම් මට කියන්න මගේ රත්තරන් පැටව් කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා කීයක් සැපිරෙන්න ඕනද? ඇහෙන්නේ නැහැ. 3යි. පළවෙනි එක පොදු ශීර්ෂයක් තියෙන්න ඕන, පොදු බාහුවක් තියෙන්න ඕන, පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටන්න ඕන. තා එකපාරක් කියමු. පිහිටන්න ඕන. පැහැදිලිද? රයිට්. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. ඒ හැමතිස්සෙම මොලෙන් කතා කරහන් කවුරු හරි එකෙක් කතා කරොත් නැගිටිනවා. තරහ වෙන්න එපා පුතේ. ඇඳුනුම්කම් වෙනයි. දෙමාපියොත් එක්ක මට තියෙන බැඳියාව වගකීම එකයි. දැන් මට ඔයාලත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මට තියෙන්නේ අහිංසක දෙමාපියොත් එක්ක තියෙන සම්බන්ධය විතරයි. ඒ නිසා මට ඕන උගන්වන්න. කතා කරොත් නැගිටිනවා. ඒයි නැගිටිනවා. ඒ කියන කොටත් නැගිටිනවා. අපේ පුතා. ඔව්. ඔයා. ආගිනේ. නැගිටලා හංගි. පුතා මට කියන්න මෙන්න මේ කෝණ දෙක බද්ධ කෝණද? ඔව්ද නැද්ද කියහන්? නෑ මේක බද්ධ කෝණ නෙමෙයි. මොකද්ද හේතුව? දැන් ඔයා නෑ කිව්වනේ. මොකද්ද හේතුව? වාඩි වෙන බොරු නොකිය. මොකද්ද හේතුව? ඔව් මේකට පොදු බාහුවක් තිබුණට දෙන්නකෙම ඔලු දෙක එක ළඟ නෙමෙයි තියෙන්නේ. මෙයාගේ ඔළුව මෙතන, මෙයාගේ ඔළුව මෙතන. ඒ නිසා මේකේ පොදු ශීර්ෂයක් නොමැති නිසා මේ දෙන්න බද්ධ කෝණ නෙවෙයි. අර කවුද ළමයි කිව්වනේ එක ළඟ තියෙන කෝණේ කියලා? මේ දෙන්න එක ළඟනේ තියෙන්නේ. නමුත් මේ දෙන්න බද්ධ නැහැ. තේරුණාද පුතේ? හරි. තව එකක් පෙන්නන්නද? බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. මේකයි මේකයි බද්ධද නැද්ද? හරියට කියන්න නැක් ගන්න එපා. ඔව්ද නැද්ද? හේතුව කියහන්. පොදු බාහුවක් නැහැ නේකෝ. දෙන්නගෙම ශීර්ෂය එකයි. බාහුව දෙක. පොදු බලන්න මේකේ බාහුව දෙක මේ දෙක. මේකේ බාහුව දෙක මේ දෙක. පොදු බාහුවක් නැහැනේ. එහෙනම් ඔබ බද්ධ කෝණ මේව දැනගන්න ඕන. ඔබ ඉස්සරහට යන්න නම් මේව නැති වුණු ගමන් ජ්‍යාමිතිය එපා වෙනවා. ඇත්තටම ජ්‍යාමිතිය එපා කරන්නේ ගුරුවරු. මුල ඉඳලම සුපිරියට කියලා දෙනවනම් මේව නියමිතව ඔලුවට ගන්නවා. පැහැදිලිද? මම තා පොඩි ප්‍රශ්නයක් අහන්නම්. පුතාලා හිතන් ඉන්නෝ ජ්‍යාමිතිය කියන්නේ දෙයියෙක් විසින් මවපු දෙයක් කියලා. පැටියෝ ජ්‍යාමිතිය කියන්නේ මේ මහාචාර්යවරු මහා දාර්ශනිකයෝ හොයාගත්ත දෙයක් නෙවෙයි. අපි වගේ එදිනෙදා ජීවිතේ වැඩ කරනකොට මිනිස්සුන්ට අහුවෙච්ච දේවල් මේ. ඇත්තටම එදිනෙදා ජීවිතේ තියෙන දේවල් තමයි මේ ජ්‍යාමිතිය කියන්නේ. පැහැදිලිද පුතේ? right. එහෙනම් මතක තියාගන්න මේක කවදාවත් බද්ධ කෝණ වෙන්නේ නැහැ. තව එකක් පෙන්නන්නම් පුළුවන් නම් ඔප්පු කරන්න. ගොඩක් කට්ටිය මේකට රැවටෙනවා. ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මෙන්න මේක බද්ධ කෝණ කියලා. ඔන්න බලා ගන්න. මෙන්න මේක බලන්න. ඔන්න බලන්න චුටි. මේ කෝණයයි මෙන්න මේ කෝණයයි බද්ධ කෝණද? නෑලු.
මොකක්ද හේතුව? ඔව් දෝනි මතක තියාගන්න මෙයාට පොදු ශීර්ෂයකුත් තියෙනවා. පොදු බාහුවකුත් තියෙනවා. හැබැයි පොදු බාහුවෙන් එකම පැත්තේ තමයි කෝණ දෙක තියෙන්නේ. දෙපැත්ත නෙවෙයි. ඒ නිසා පුතේ මේවා බද්ධ කෝණ වෙන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා කීයක් සැපිරෙන්න ඕනද? බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා කීයක් සැපිරෙන්න ඕනද? අංක 1. ඔය මිනිහෝ කෙලින් ඉන්නෝකෝ. ඔයා අංක 1 පොදු ශීර්ෂ, අංක 2 අංක 3 දැන් ලැජ්ජ නැතුව තැනකට ගිහිල්ලා කියන්න පුළුවන් නේ. තේරුණානේ? ලියන්න මාතෘකාව බද්ධ කෝණ. ලියන්න මාතෘකාව බද්ධ කෝණ. ලියන්න මාතෘකාව බද්ධ කෝණ. ලියන්න කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වීමට නම් කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වීමට නම් කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වීමට නම් බද්ධ කෝණ වීමට නම් අවශ්‍යතා 3ක් සැපිරිය යුතුය. අවශ්‍යතා 3ක් සැපිරිය යුතුය. අවශ්‍යතා 3ක් සැපිරිය යුතුය. සැපිරිය යුතුය. අංක 1 අංක 1 පොදු ශීර්ෂයක් තිබිය යුතුයි. අංක 1 පොදු ශීර්ෂයක් තිබිය යුතුයි. පොදු ශීර්ෂයක් තිබිය යුතුයි. අංක 2 පොදු බාහුවක් තිබිය යුතුයි. අංක 2 පොදු බාහුවක් තිබිය යුතුයි. අංක 3 පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටිය යුතුයි. පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටිය යුතුයි. පොදු බාහුව දෙපස කෝණ දෙක පිහිටිය යුතුයි. කෝණ පිහිටිය යුතුයි. පොදු බාහුව දෙපස කෝණ පිහිටිය යුතුයි. හරි. එහෙනම් මට තා එකපාරක් කියන මගේ රත්තරන් පුතේ පැටවු ඔක්කොම පුතේ කෝණ දෙකක් බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා කීයක් සැපිරෙන්න ඕනද? 3යි. පළවෙනි එක පොදු බාහුවක් තියෙන්න ඕන. මෙන්න මේක ඇඳ ගන්න පුතේ ඉක්මනට. ලස්සනට ඇඳ ගන්න. පොදු බාහුව එක පාටකින් දාගන්න ඉක්මන් කරන්න.
හරි. දැන් පුතේ කිසියම් කෝණ දෙකක් බද්ධ කෝණ වෙන්න නම් අවශ්‍යතා තුනක් සැපිරෙන්න ඕන. පොදු ශීර්ෂයක් තියෙන්න ඕන, පොදු බාහුවක් තියෙන්න ඕන, පොදු බාහුව දෙපස කෝණ නොපීටන්න ඕන. ඊළඟට ලියන්න. රතු පෑනේ ලියන්න. අප විෂය නිර්දේශය තුල රතු පෑනේ ලියන්න. අප විෂය නිර්දේශය තුල අප විෂය නිර්දේශය තුල බද්ධ කෝණයයි අප විෂය නිර්දේශය තුල බද්ධ කෝණයයි බද්ධ කෝණයයි රැවටිය හැකි බද්ධ කෝණයයි රැවටිය හැකි ආකාර අප විෂය නිර්දේශය තුල බද්ධ කෝණයයි රැවටිය හැකි ආකාර තුනක් තියෙනවා. අපේ සිලබස් එකේ බැලූ බැල්මටම බද්ධ කෝණ කියලා රැවටෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. රැවටිය හැකි ආකාර. හරි. පෑන පැත්තකින් තියන්න චූටි. දැන් උදයංග සර් උගන්වන්න හදන්නේ පුතේ අපේ සිලබස් එකේ තියෙන බද්ධ කෝණ කියලා රැවටෙන්න පුළුවන් තැන් තුනක්. පුතේ අපේ සිලබස් එකේ තියෙන බද්ධ කෝණ කියලා රැවටෙන්න පුළුවන් තැන් තුනක්. බලා ගන්න පළවෙනි එක. බලා ගන්න චූටි. මං කලින් ඇන්ද ඕක. මෙන්න මේක ළමයි හිතන් ඉන්නේ බද්ධ කෝණ කියලා. ඊළඟට බලාගෙන ඉන්න. සමහර ළමයි හිතන් ඉන්න මේකත් බද්ධ කෝණ කියලා. මෙන්න මේකයි මේකයි. බද්ධ කෝණ කියලා හිතන් ඉන්නවා. තවත් සමහර ළමයි හිතන් ඉන්නවා මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි බද්ධ කෝණ කියලා හිතන් ඉන්නේ. ඒ ඔක්කොම බද්ධ කෝණ නෙවෙයි. එහෙනම් මට කියනවා බලන්න ඔක අඳින්න කලින් කියනවා බලන්න මේක බද්ධ කෝණයක් නොවෙන්න හේතුව මොකක්ද? පොදු ශීර්ෂයක් නොමැතිකම. මේක බද්ධ කෝණයක් වෙන්න හේතුව මොකද්ද? පොදු බාහුවක් නැහැ. මේක බද්ධ කෝණ නොවෙන්න හේතුව මොකද්ද? very good. පොදු බාහුව දෙපස කෝණ දෙක නැහැ. එකම පැත්තේ මේකනේ පොදු බාහුව. පොදු බාහුව එකම පැත්තේ තමයි කෝණ දෙක තියෙන්නේ. අත උස්සන්න එක තේරුම් නැති කෙනෙක් ඉන්නවා. නියමයි. සෙට් එක නියමයි. හරි. මේ රූප තුන ඇඳලා යටින් ලියන්න පැටියෝ හේතුව. පොදු ශීර්ෂයක් නොමැති නිසා මේවා බද්ධ කෝණ නොවේ. එහෙම ලියන්න. ඉක්මන් කරන්න.
හරිද ආදි පුතේ පසන්දුල් මගේ පුතාට මේ තේරුණාද පුතේ පසන්දුල් මේකේ අටින් ලියන්න ඕන පැටියෝ පොදු ශීර්ෂයක් නොමැති නිසා මේවා බද්ධ කෝණ නෙවෙයි පොදු බාහුවක් නොමැති නිසා මේවා බද්ධ කෝණ නෙවෙයි පොදු බාහුව දෙපස කෝණ නොපිහිටන නිසා මේවා බද්ධ කෝණ නොවේ ඒව ලියලා තියාගන්න යටින් ලියන්න ඕන පුතේ යටින් සුපිරියට ලියන්න මේ මට දැන් ආරංචි ඇවිල්ලා තියෙනවා ළමයි 3 දෙනෙක් ගෙදරින් කතා කරලා කිව්වා සර් පුදුමයි කිව්වා දරුවා ගෙදර ඇවිල්ලා බෝඩ් එකේ උගන්වනවා කිව්වා. ඉතින් මට මාර සතුටුයි. 9 වසරේ දරුවෙක් ගෙදර ගිහිල්ලා බෝඩ් ලැජ්ජාවට වෙන්නේ නැති කාමරේ දොර වහගෙන හරි උගන්වනවා. ඉතින් හරි සතුටුයි. ඒ දෙමව්පියෝ සතුටුවෙන් මට කතා කරලා කියනවා. මතක තියාගන්න දෝනි ලෝකේ ඕනම දෙයක් පාඩම් කරන්න තියෙන ලේසිම සහ කෙටිම ක්‍රමය ඉගෙනවීම. පුළුවන් නම් ඔයාලගේ වයසේ යාළුවෙක් ඉන්නවනම් මගේ පන්ති නොයන අන්න එයාට පුතේ අද ගෙදර ගිහලා උගන්නා. මාර පිනක් එක අංකයක පින දෙක නියමෙටම ඔයාට තේරෙනවා. නිකන් අද ගෙදර ගිහලා විහිළුවට වගේ මම කියන හින්දා බෝඩ් එකක් අරගෙන පොඩ්ඩක් උගන්වලා බලන්න. සුපිරියට මේක තේරෙනවා පුතා. හරි. මේ උදයන්ග මේක යටි මොකද ලිව්වේ? මගේ නම තියෙන හාදෙක් ඉන්න මේ පන්ති. උදයන්ග කියන්නේ. මේක යටි මොකද ලිව්වේ? පොදු ශීර්ෂයක් ලියන්නේ. පොදු ශීර්ෂයක් නොමැති නිසා මේවා බද්ධ කෝණ නෙවෙයි. මේවා පොදු බාහුවක් නොමැති නිසා මේවා බද්ධ කෝණ නොවේ. පොදු බාහුව දෙපස නොපිහිටන නිසා මේවා බද්ධ කෝණ නෙවෙයි. හරි. එනම් බද්ධ කෝණ හරි. ඊළඟට ලියන්න මාතෘකාව අනුපූරක කෝණ. අනුපූරක මෙහෙමයි ලියන්නේ පුතේ. අයන්නයි අනු පූරක මාතෘකාව ලියන්න පුතේ. අනුපූරක කෝණ. අනුපූරක කෝණ. හරි. සංසුක නැගිටින්. සංසුක නැගිටින පුතේ. මගේ හොඳ ගෝලයෙක් 6 වසරේ ඉඳලම සංසුක පුතා කියන්න 8 වසරේදී මං ඉගෙනනවා පුතාට මතක ඇති අනුපූරක කෝණ. කියන්නේ පුතේ අනුපූරක කෝණ කියන්නේ මොකක්ද? අනේ පැටියෝ මොකද කියන්නේ? අංශක 90 90 කෝණ. අංශක 90 කෝණ වලට කියන්නේ පුතේ ඍජු කෝණ කියලා. කෝණ දෙකේ එකතුව අංශක 90 නම් අන්න අපුඩයක් ගන්න නියමයි. very good. ඌම අපුඩයක් ගන්නවා. අපුඩයක් ගන්නකො මිනිහක් ගහ ගන්නවා. නෑ ඒක හොඳයි. ඒක පරම්පරාවෙම එනෝ ඒක. මම දන්නවා පරම්පරාවම පොඩි ගතියක් තියෙනවා. ආගෙන. සංසුක කියන්න පුතේ කෝණ දෙකක එකතුව අංශක 90ක් නම් අන්න ඒවට කියනවා මොනවද පුතේ? අනුපූරක කෝණ. කියන්න පුතේ. මදි. අනුපූරක කෝණ කියන්නේ මොනවද? very good. අවසන් හරිය වෙනකොට කොහොම වෙනව පොඩ්ඩක්. මෙන්න බලන්න. චුටි බලන් ඉන්න. A B C ඒක අංශක 30යි. P
Q R අංශක 60යි. මට කියන්න ඔය දෙන්නගේ එකතුව කීයද? ඇහෙන්නේ නැහැ. අංශක 90යි. එහෙනම් අනිවාර්යෙන් ඔය කෝණ දෙක මොකද්ද වෙන්නේ? අනුපූරක කෝණ යුගලයක් වෙනවා. මොකද්ද වෙන්නේ? එම නිසා ලියනවා. එම නිසා ලියන්න පුළුවන් ABC කෝණය හා PQR කෝණය අනුපූරක කෝණ යුගලයකි. තේරුණාද? එහෙනම් මට කියන්න පුතේ අනුපූරක කෝණ යුගලයක් කියන්නේ මොකද්ද? කෝණ දෙකේ විශාලත්ව වල එකතුව අංශක 90 නම් ඒවට කියනවා මොනවද පුතේ? අනුපූරක කෝණ යුගල් කියලා. ලියන්න පුතේ. කිසියම් කෝණ දෙකක හවුද? ලියන්න. කිසියම් කෝණ දෙකක එහෙම ඒ කෝණ දෙකක් එකතු කරනකොට පැටියෝ අනිවාර්යෙන් ශීර්ෂ දෙක එක ළඟ තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. ලියන්න. කිසියම් කෝණ දෙකක විශාලත්ව වල එකතුව කිසියම් කෝණ දෙකක විශාලත්ව වල එකතුව අංශක 90ක් නම් කිසියම් කෝණ දෙකක විශාලත්ව වල එකතුව අංශක 90ක් නම් එම කෝණ යුගලය එම කෝණ යුගලය එම කෝණ යුගලය එම කෝණ යුගලය මොන කෝණද? පෑන මාරු කරන්න. පාට මාරු කරන්න. අනුපූරක කෝණ යුගලයක් වේ. කෝණ යුගලය අනුපූරක කෝණ යුගලයක් වේ. මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න චූටි. අනුපූරක කෝණ යුගලයක්. ආදි හරිද? පිටිපැත්තේ පේලිය සුදු පුතා. හරිද? මේක හරිද? හරි. ඇඳගත්තද? යටින් ලිව්වද ABC සහ PQR අනුපූරක කෝණ යුගලය කියලා ලිව්වද? එහෙමයි. යටින් ලියන්නේ ඒක. අනුපූරක කෝණ යුගලය. හරි. හරි. ඊළඟට මාතෘකාව ලියන්න පරිපූරක කෝණ. දැන් ගෑල් ළමෙක් ගන්න හදන්නේ නැගිටලා. බලමු.
අපේ මේ බලමු පන්තියේ කී දෙනෙක් දන්නවද කියලා පරිපූරක කෝණ. අපේ රතු පාට ටී-ෂර්ට් එක ඇඳපු දෝනි. ඔව්. ආගිනි ගැල්ල මෙට කිව්වේ. ඒයි ආගිනි අපුඩයක් ගන්න දෝනිට හයියෙන්. රයිට් සුපිරි. මොනවද පුතේ පරිපූරක කෝණ කියන්නේ? ඕ කෝණ දෙකක විශාලත්වය එකතු කරාට පස්සේ අංශක 180ක් හැදෙනවා නා. අන්න ඒවට කියනවා මොනවද පුතේ? පරිපූරක කෝණ. මොනවද කියන්නේ? ලියා ගන්න. කිසියම් කෝණ දෙකක විශාලත්වය කිසියම් කෝණ දෙකක විශාලත්වය එකතුව කිසියම් කෝණ දෙකක විශාලත්වය එකතුව අංශක 180ක් නම් කිසියම් කෝණයක කිසියම් කෝණ දෙකක විශාලත්වය අංශක 180ක් නම් එම කෝණ යුගලය පරිපූරක කෝණ යුගලයක් වේ. පරිපූරක කෝණ යුගලයක් වේ. හරි. මෙන්න උදාහරණ. හරි. මේ පුතේ මට කියන්න මේ දෙන්නගේ එකතුව කීයද? මේ දෙන්නගේ එකතුව කීයද? අන්න එහෙම කතා කරන්න. අංශක 180. එහෙනම් අනිවාර්යෙන් මේ කෝණ දෙක මොකද්ද වෙන්නේ? පරිපූරක කෝණ යුගල් වෙනවා. මොනවාද වෙන්නේ? එහෙනම් යටින් ලියන්න පුළුවන්. ඇඳගන්න මාත් එක්ක. ABC කෝණය හා PQR කෝණ පරිපූරක කෝණ යුගලයක් වේ. ඇඳගන්න තික්පන් කරා. හරි. මොනවද පුතේ අර විදියටම කෑ ගහලා කියන්න බලන්න පරිපූරක කෝණ යුගල් කියන්නේ මොනවද? ඔහොම බෑ කට්ටියම කියන්න කිසියම් කෝණ දෙකක විශාලත්වවල එකතුව අංශක 180 නම් ඒවා පරිපූරක කෝණ යුගල් වේ. හරිද? හරි. මේක ලිව්වද පැටියෝ? ලිව්වද? රයිට්. ඊළඟට මාතෘකාව ලියන්න. පුතේ මට සතියේටම තියෙන්නේ පැය දෙකක් වගේ කාලයක් නිසා මං චුට්ටක් වේගෙන් නෝට් එක දෙනව කමක් නැහැ නේ.
හරි ලියන්න. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මාතෘකාව ලියන්න. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. මාතෘකාව ලියන්න. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි කෝණ බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. හරි. මේ චුටි සියලු දෙනාම පෑම් පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. අපූරු ප්‍රමේයක් ඔප්පු කරන්න හදන්නේ. මම උගන්නන වෙලාවට කවුරු හරි වටපිට බලලා හරි මොකක් හරි කරොත් තරහ වෙන්න එපා පුතේ. එයා නැගිට්ටනවා. නැගිට්ටලා මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණොත් එයා එක්ක අයින් වෙන්න ඕන. එක්ක එයාට මං ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කතා කරාට කමක් නැහැ. දෙයක් දන්න මිනිහෙක්. හරිනේ? ඒ නිසා හොඳට අහන් ඉන්න. සුපිරියට කියලා දෙනවා. සුපිරියටම කියලා දෙනවා. හොඳට අහගෙන ඉන්න. එකපාරේ කියලා දෙන්න. සරල රේඛාවක් මත බද්ධ කෝණ. හොඳට අහගෙන ඉන්න. මෙන්න පුතේ සරල රේඛාව. සරල රේඛාව. අන්ත දෙක AB කියලා නම් කරනවා. එහෙනම් මේ සරල රේඛාවේ නම මොකද්ද? AB. අන්ත දෙක AB නම් එහෙනම් එයාගේ නම මොකද්ද? AB. නැත්තම් BA. AB කියන්නත් පුළුවන් BA කියන්නත් පුළුවන්. හරි. දැන් පුතාලට පේනවද? මෙතනින් තවත් සරල රේඛාවක් ගන්නවා CD කියලා. දැන් පුතාලට පේනවද? මෙන්න මේ කෝණේ මොකෝ හිතන්නේ? බද්ධ කෝණද නැද්ද? බද්ධ කෝණ? අටට උත්තර දෙන්න එපා. බද්ධ කෝණද නැද්ද? බද්ධ කෝණ. ඇයි? දැන් හිතන්න පුළුවන්. පොදු ශීර්ෂයක් තියෙනවා. කියන්න. පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුව දෙපස කෝණ දෙක පිට. තේරුණාද? මෙන්න මේවට තමයි කියන්නේ සරල රේඛාවක් මත බද්ධ කෝණ. මේවට මොනවද කියන්නේ? මොනවද මේවට කියන්නේ? මොනවද මේවට කියන්නේ? බද්ධ කෝණ. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මොලේ තියෙන එකෙක් කියහම් පුතේ මේ දෙන්නගේ එකතුව කීයද වෙන්න ඕන? එන්නේ. ඔන්න ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 180යි. කියන්න. කටාරින්න කියන්න හා. සරල රේඛා මත පිහිටි තායක පාරක් කියන්න චූටි. ඔව්. එහෙනම් පුතේ මම ලියනවා මෙහෙම චූටි. ACD A මේ කෝණේ කියන්නේ කොහොමද හයියෙන් කියන්න? ACD කෝණය තියෙන C ගාව නිසා උගේ ඔලුවට කැප් එක දාන්න. ACD ධන මේ කෝණේ කියන්නේ. ඔව් B වලින් පටන් ගන්නත් පුළුවන් D වලින් පටන් ගන්න. BCD සාමාන්‍යයෙන් අර ඉංග්‍රීසි හෝඩියේ පොඩි එකාගෙන් තමයි පටන් ගන්න. නිකමට කොහොම පටන් ගත්තත් උත්තරේ එනවා. නමුත් අර D වලට වඩා B වලින් පටන් ගන්න එක හොඳයි. BCD මේ දෙන්නක එකතු අනිවාර්යෙන් කීයද පුතේ? අංශක 180ක් වෙන්නම ඕන. පැහැදිලිද? ඕකේ ප්‍රමේය මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද? දැන් ප්‍රමේය තනියෙන් කියන්න හා. තායක පාරක් කියමු රත්තරන්. එකසිය අසුවයි. තේරුණාද? රයිට්.
ලියන්න මෙන්න මේක ඇඳ ගන්න මම යටින් දෙන්නම් රතු පැහැති ප්‍රමේය. ඔක ඇඳ ගන්න. හරි. යටින් ලියන්න. ප්‍රමේය. ප්‍රමේය. මම මේ ඉස්සරහට මේක කියලා දෙන්නම් ප්‍රමේයක් කියන්නේ මොකද්ද ඒ ඔක්කොම කියලා දෙනවා. දැන්ට ලියා ගන්න. ප්‍රමේය සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. ලියලා කොටු කරගන්න. ඒ තරම් වැදගත්. අති විශේෂයි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. කොටු කරගන්න පුතේ. හරි. හරි. ලියන මාතෘකාව මාතෘකාව ලියන්න. විභාග මට්ටමේ ගැටලු. මාතෘකාව ලියන්න පැටියෝ. විභාග මට්ටමේ ගැටලු. මාතෘකාව ලියන්න. විභාග මට්ටමේ ගැටලු. හරි. ඒ සුද්දෝ එක එක්කෙනා තරහ වෙන්න පුතේ. මගේ රත්තරනේ මම දැන් ඉස්සරහට ගන්නෝ. ගන්න වෙන මොකුත් නිසා නෙමෙයි ජ්‍යාමිතිය නිසා. උදයන්ග සර් ප්‍රබලවම අධ්‍යයනය කරන්නේ ජ්‍යාමිතිය. ගොඩක් ළමයින්ට බැරි ජ්‍යාමිතිය. කමන්නේ. සමහර ගුරුවරු හිතනවා ජ්‍යාමිතිය උගන්වනකොට ළමයි අඩු වෙනවා කියලා. එහෙම එකක් නැහැ. බුද්ධිමත් ළමයි නම් අඩු වෙන්නේ නැහැ. ජ්‍යාමිතිය උගන්වනකොට ළමයි අඩු වෙනවා නම් ඒ ළමයි මට ඕනෙත් නැහැ. තේරුණාද? සුපිරි ළමයි ඉගෙන ගන්න ආස ළමයි නම් ජ්‍යාමිතිය ඉගෙන ගන්න. ඔන්න ගන්න. පළමු පන්තියේ කී දෙනෙක් මම උගන්වන්න කලින් හදයිද කියලා. ඔන්න උඹලට අභියෝගය. මෙන්න අභියෝගය. පුළුවන් නම් හදන්න. මම හදන්න කලින් ওই ගාන හදන්න. ඔට්ටුයි.
හරි එක්සි අගය සොයන්න ඔන්න විභාගයට අහන විදිය එක නියමයි නැගිට හම්පුතේ ඔන්න ජාමිතිය හැබැයි හදපු විදිය තියෙනවා මං එනොද පොත වහලා නැගිටින්න එක්සි අගය හොයන්න ඔන්න ඔහමයි විභාගයට අහන්න එක්සි අගය හොයන්න ළඟ ඉන්න යාළුවට උදව් කරන්න එපා දැම්ම එයාට තනියෙන් හිතන්න දෙන්න දැන් උදව්වක් දෙන්න බලන්න යාළුවන්ට උදව්වක් දෙන්න හරි වාඩි වෙන්න 20 ආව නම් වාඩි වෙන්න 20 20 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් හරි ඔන්න සුදු මං ගාන හදනවා චූටි පිරිමි කාණ්ඩේ මේ පැත්ත බලන්න සුපිරියට හදරන බලන්න තර්කේ බලා ගන්න මේ මොනවද පුතේ මේ සංසුක මේ මොනවද පැටියෝ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ එහෙනම් ඔය දෙන්න එකතුව කීයේ ඇහෙන්නේ අංශක 180 එහෙනම් මම ලියනවා 5x ධන 4x සමානයි අංශක 180 හැමතිස්සම මතක තියාගන්න සංසුක ජ්‍යාමිතියේදී හේතුව ලියන්න ඕන අනිවාර්යෙන් වරහන් තුල බලන්න ඔයාලා ලියලාද කියලා සරල රේඛාවක් මත බද්ධ කෝණ අනිවාර්යෙන් මේක ලියලා තියෙන්න ඕන සරල රේඛාවක් මත දැන් මට කියන්න සනුජ 5x 4x එකතු වුණාම කීයද සනුජ ඇන්නේ 9x සමානයි කීයටද 180ට අපිට හොයන්න කියන්නේ සනුජ x නේ එහෙනම් ಗುಣ කිරීම 9 නැති කරගන්න මොකද්ද කරන්නේ ಗುಣ කිරීම 9 එහා පැත්තට ගියාම මොකද්ද වෙන්නේ පැටියෝ බෙදීම 9ක් වෙනවා එහෙනම් x සමානයි 180 9 බෙදුවම 8ට 9 2.1 කීයද 20 අංශක 20 එහෙනම් x 20 අත උසන්න මේක ආපු දරුවෝ අඩුපාඩු තියෙනම් හදා ගන්න මෙනිනම් ගන්න මෙනිනම් ගන්න
මැනි ලංකාන මොකද්ද ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ හවුද මේ හරි පොඩ්ඩක් මොන්ටිසෝරියක් කරන්න එපා මේක හොඳේ ටියුටි ටක් ගාලා හොයන්න මේක 7x මේක 3x x යගේ හොයන්න නියමයි නැගිටහම් පුතේ නියමයි තනියෙන් හදලා ගාන නැගිටිනවා වගේ ගැම්මක් වෙන කොහෙන්ද පුතා මගේ පන්තියන එකටවත් ජ්‍යාමිතිය නම් බැරි වෙන්න බෑ හරි වාඩි වෙන්න සුපිරි 18 ආව නම් වාඩි වෙන්න 18 මේ මං සමහර ළමයින්ගේ දුර තියලා අහනවා දුර තියලා අහනවා මේ 18 කියන එක මං දැන් ගෑල් ළමයින්ගෙන් දුර තියලා ඇහුවම ගෑල් ළමයි ඔව් කියනවා පිරිමි ළමයින්ගේ ඒ කියන්නේ පුතේ මේ ගෑල් ළමයින්ට පුළුවන් පුදුම හැකියාවක් එක්ක ඕන දුරක ඉඳලා තොල් වලින් කියන එක අඳුර ගන්න පුළුවන්. දැන් මම මේ කියන එක ඔන්න බලන්න මේ ඔයාලට වැඩි මේකට එන තේරෙනවා. හරිද? මේ අනිත් එක ගෑල් ළමයින්ට තියෙන තවත් විශේෂ හැකියාවක් ගුරුවරයා ළඟ ඉඳෙද්දි පවා ළඟ ඉඳෙන්නට කතා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. ආගිනේ. කොල්ලොන්ට බෑ කොල්ලොන්ගේ තාරතාවය මොකෝ? ඔව් කොල්ලොන්ගේ වොයිස් එක බේස් වැඩි. හරිද? දැන් විභාග ශාලාවකදී වුණත් හරිද? මේ ශාලාධිපතිලා ගෙදරටත් ඇහෙනවා. බේස් වැඩි. හොර කරන්න මම. ආගිනේ. සුදු අවංකෙන්ම උත්තරේ 18 ආවනම් සුපිරි හොඳේ සුපිරි ඔන්න බලන්න චුටි බලාගෙන මේ දෙන්න සල්ල රේඛාවක් මත බද්ධ කෝණ නේව එහෙනම් ඔය දෙන්නගේ එකතු අනිවාර්යෙන් කීයද උදයන්ග 180 වෙන්න එපා එහෙනම් 7x ධන 3x සමාන අංශක 180යි 180යි අනිවාර්යෙන් පුතේ වරහනක් දාලා ලියන්න හේතුව සල්ල රේඛාවක් මත බද්ධ කෝණ. එතකොට 7x 3x එකතු වුණාම 10x සමාන අංශක 180යි. ගුණ කිරීම 10 එහා පැත්තට ගියාම බෙදීම 10 වෙනවා. බිඳුවට බිඳුව අයින් වුණාම x සමානයි
අංශක 18යි. අත උසන්න මේක ආපු දරු. මාරු. ඒ දැන් ඔන්න චුට්ටක් මේකප් කරන්න හදන්නේ. සමහර ළමයි මේකප් කරාම බයයි. බය නෑනේ. මේකප් කරත් ඇතුලේ ඉන්න එකම එක්කෙනා. රයිට් ඔට්ටුයි. ඔන්න පොඩි ගානක් දෙන්න හදන්නේ මේකප් කළා. බලමු පන්ති කී දෙනෙක් මේකප් එකට අහු වේද කියලා. හරි. මෙන්න ගාන. හරි. x අගේ හොයන්න. දකෝ ගාන දෙන්න උනේ නැහැ බා. නියම ටච් එකේ ඉන්න ඇවුන්ට ටක් ගාලා ගාන දෙනකොටම උත්තරේ එනවා. ටච් එකේ ඉන්නවා නම් උත්තරේ එනවා. හරි වාඩි වෙන්න. සුපිරි. මේ සෙට් එක හරියට වැඩ කරගෙන ගියොත් ඔයාලගේ සෙට් එක හොඳයි වගේ. මම දැන් උගන්වනවා 6 7 8 9 10 11. 11 පන්ති දෙකක් තියෙනවා පරණ එක අලුත් එක. රන්නෙත් 6 7 8 9 10 11 තියෙනවා. අම්බලන්තොට ප්‍රබුද්ධෙත් 6 7 8 9 කරනවා. අගිනේ. එතකොට ළමයි සාමාන්‍යයෙන් මම කරනවා පන්ති 12යි 15ක් 16ක් කරනවා සිත් මේ පුතේ පොඩි වෙලාවක් රැඳී සිටින්න විනාඩියක් රැඳී සිටින්න
හරි විදුලිය විසඳීමක් සිද්ධ වුණා දැන් හරි හරි බලාගෙන ඉන්න අත උස්සන්න මේකට උත්තරේ කීයද ආවේ ඒත් 20ද 10ද බලමු අන්න බලන්න මම දන්නවා මේක සුපිරියටම හදලා ඇත්ත පොඩ්ඩක් බලාගෙන ඉන්න චුටි මේ කෝණ ඔක්කොගෙම එකතුව කීයද පුතා අංශක 180 ඔය කෝණ ඔක්කොගෙම එකතුව කීයද පුතා අංශක 180 එහෙනම් 5x උයි 4x උයි 9x අපරාධනේ තව පේරියක් ලියන ඔය දෙන්න එකට එකතු කරලා ලියනවා මේ කීයද අංශක 90යි සමානයි 180යි හේතුව ලියන්න සරල රේඛාවක් මත අනම්මන බද්ධ කෝණ හරි දැන් චූටි සංසුක ධන 90 එහා පැත්තට ගියාම මොකද්ද වෙන්නේ පැටියෝ ඍණ 90 වෙනවා ධන 90 එහා පැත්තට ගියාම පැටියෝ ඍණ 90 වෙනවා එතකොට පුතේ 180න් 90ක් ගියාම කීයද 90යි දෙපැත්තම 9න් බෙදුවම ඔව් කීයද පුතේ 10යි x ගේ අගය 10යි අත උස්සන්නේ ඒක ආපු කාණ්ඩේ සුපිරි ඇත්තටම පුතේ ඔයින් එහා තවත් උගන්නන දෙයක් නැහැ ඕනනම් තා එක ගානක් දෙන්න අවසාන ගාන මේ හරි නෑ වඳුරේ ලියන්න අවසාන ගාන අවසාන ගාන සද්ද නවත්තන්න මෙතෙන්ට දෙන්නම් 4x මෙතෙන්ට දෙන්නම් 3x මෙතෙන්ට දෙන්නම් 2x මෙතෙන්ට දෙන්නම් x x ගේ අගය හොයන්න හදලා ඉවරයි පේන ඉරිරි ෂර්ට් එක උත්තරේ කියන්න හයියේ very good සමහර ළමයින්ට ගාන දෙනකොටම ඒ කට්ටිය හදලා ඉවරයි සුපිරි ඉක්මන් කර ජනුලි චෙනාරා හැදුවද ලේසිනේ පෝ අප්පිරිය නෝන්ටි ගණන් අප්ප ලැජ්ජයි හදන්න ලැජ්ජයි ඇත්තම හදන්න ලැජ්ජයි හරි පුතේ ජනලි හරි හරි වාඩි වෙන්න පුතේ හරි ආදි මට උදව් කරන්න ආදි මට කියන්න ප්‍රියන්ත අයියේ කොළු කියන්න මේ ඔක්කොගෙම එකතුව කීයද ආදි 10ix 10ix සමාන වෙන්නේ කීයටද පුතේ 180ට ඇයි පුතේ සරල රේඛාව මත පිහිටි ඕන ඔක්කොම කෝණවල එකතුව කීයද පුතා අංශක 180යි 180යි එහෙනම් පුතේ දෙපැත්තම 10න් බෙදුවම 180 10න් බෙදුවම කීයද පුතා බිඳුවට බිඳුව කැපෙනවා x කීයද අත උස්සන්න 18 ආපු දරුවෝ හරි ලියන මාතෘකාව ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ opposite angles
प्रतिमुख कोण හරි ප්‍රතිමුඛ පුතේ අපි චුට්ටක් කතා කරමුද අත උස්සන්න ඕපදූප වලට කැමති කට්ටිය හරි හරි මන් දන්නවා තාත්තා කුමාර අයියනේ හරි හරි ඔයාලගේ අප්පොච්චිලගේ නම් වල ඉඳලා දාන්න හරිනේ ගොඩවෙල කුමාර අයියේ කොළු ඕපදූප මගේ ඕපදූපට කැමති ඒක ඔටෝ ආවේ හරි ඔය අත ඉස්සුවේ නැති වුණත් ගොඩක් ළමයි මම ඇතුළුව ඒ වගේ දේවල් වලට කැමති. අගිනේ ඒ ඕපදූපය ඒ පුතේ දන්න එකේ කත උස්සල කියන්න මගේ රත්තරම් පුතේ සම්මුඛ කියන වචනේ තේරුම. very good. කවුද කිව්වේ? දෙව්ජාන් සුපිරි. හරිනේ. සම්මුඛ කියන වචනේ තේරුම මොකද්ද පුතේ? මුහුණට මුහුණ. සම්මුඛ පරීක්ෂණ මුහුණ බලාගෙන කරන පරීක්ෂණ සම්මුඛ සාකච්ඡා මුහුණට මුහුණ බලාගෙන කරන සාකච්ඡා හරිනේ සම්මුඛ කියන්නේ මුහුණ ඉස්සරහා ඉන්න එක face to face අර සමහර තදුනාම කියන්නේ අර මේ බෑ එනවනම් face to face හරි අන්න සම්මුඛ ප්‍රතිමුඛ කියන්නේ මොකද්ද පස්සට පස්ස විරුද්ධව very good ඒ දෙන්න ඒ කොන දෙක තරහ වෙලා දෙපැත්ත බලාගෙන ඉන්නේ මෙහෙම මට කවුරුවත් නැහැ නේ ඉතින් මේ පැත්ත කවුරු හරි එනවා ඕනේ හරි මූණට මූණ හිටියොත් සම්මුඛ දෙන්න දෙපැත්ත බලන් ඉන්න මෙන්න බලන්න දෙන්න තරහ වෙලා මම මෙතනින් ඇහැක් අඳිනවා චිත්‍රාවුල් හොඳේ චිත්‍රාවුල් චිත්‍රපන්ති කියලා මිස් එලෙව්වා ගියපු ගමම්ම කිව්වා පුතේ බුදුහාමුදුරුවෝ අඳින්නේ හරිද මට ඉතින් පුළුවන් විදිහට මං ඇඳ පුතේ ඊට පස්සේ කිව්වා මේ මොකක්ද ඇඳලා තියෙන්නේ මං කිව්වා බුදුහාමුදුරුවෝ එහෙනම් පුතාට චිත්‍ර හරියන්නේ නැහැ පුතා යන්නකෝ සංගීත ඒ තරම් ලස්සනට ඇඳලා තියෙනවා හරිනේ හරි ඊළඟට ගියා නැටුම් පන්ති ඒක මම පස්සේ කියන්න වෙච්ච සිද්ධිය. හරිද? කිව්වනේ මං. අර මං කිව්වේ අර මේ මෙතන කියන්නේ මේ ඔන්ලයින්. අර මම දැක්කේ. හරි. ආගෙනේ. පුතේ. හරි. අවසානයේ සංගීත මිස් විතර අපි බාරගත්තා. ආගෙනේ. මේ පේනවද දෙන්න තරහ වෙලා. දෙපැත්ත බලන් ඉන්නේ ප්‍රතිවිරුද්ධ. අන්න ඔය කෝණ වලට තමයි කියන්නේ මොනවද පුතේ? ප්‍රතිමුඛ කෝණ කියන්නේ පුතේ. ඇහෙන්නේ ප්‍රතිමුඛ කෝණ හරි චුටි මම ඔක දැන් පිළිවෙලකට ගන්නම්කෝ A O B C D මට කියහම් පුතේ මට කියන්න මගේ රත්තරන් පුතේ මේ කෝණේ ප්‍රතිවිරුද්ධ කෝණේ මොකද්ද AOC එහෙනම් ලියන්න පුළුවන් පුතේ අනිවාර්යෙන් ඔය දෙන්න විශාලත්වයෙන් මොකද්ද වෙන්නේ සමානයි AOC සමානයි POD කියන්නේ Bank of Ceylon ලංකා බැංකුව කියන්නේ AOC සමානයි POD ඔයාලට පේන්නේ නැතුණාට තව දෙකක් තියෙනවා මොකද්ද මේක ප්‍රතිලෝමය කාටද කියන්නේ AOD සමානයි මොනවාද POC Bank of Ceylon තේරුණාද එහෙනම් මට කියන්න බෑ මොනවාද අහගෙන ඉන්න ප්‍රමේය අහගෙන ඉන්න සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. තායක පරක් කියමු කියන්නේ සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. තේරුණාද පැටියෝ? right. මෙන්න මේක ලියා ගන්න. යටින් මම ප්‍රමේය දෙන්න ඉක්මන්.
මේ කියන්න අමතකුණොත් කියලා ගෙදර වැඩ ලියා ගන්න චූටි අමතකුණොත් කියලා ගෙදර වැඩ ලියා ගන්න පුනරීක්ෂණ අභ්‍යාසය කරන් ඉන්න 8යි 1 අභ්‍යාසෙ පුළුවන් 8යි 2ත් පුළුවන් පුනරීක්ෂණ අභ්‍යාසයයි 8යි 1 අභ්‍යාසයයි 8යි 2 අභ්‍යාසයයි අච්චුපතේ කරන්න පුතාලට මේ පුළුවන් නම් මගේ ගෲප් එකක නැති කෙනෙක් ඉන්නවා නම් පුතාලගේ WhatsApp අංකයයි 9යි 9 ශ්‍රේණිය කියලා ලියලා කොල කෑල්ලක මට දීලා යන්න. මම ගෲප් එකට ඇඩ් කරන්නම්. පුතේ ටියුට් එහෙම දාන්න වෙන්නේ දැන් ඉස්සරහට ටියුට් මේ ගෲප් එකට print කරන්න කොල නැහැ. ඒ නිසා ගෲප් එකට තමයි මම ටියුට් දාන්නේ. ඒ නිසා ගෲප් එකේ නැති කෙනෙක් ඉන්නවා නම් පුතාලා මට පුළුවන් මේ WhatsApp අංකේ දීලා යන්න. හරි. යටින් ලියන්න පුතේ රතු පෑනින් ප්‍රමේය කියලා. ප්‍රමේය. ලියලා කොටු කරගන්න ඒ තරම් වැදගත්. යනකද නම ලියන්න. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සරල රේඛා දෙකක් එකිනෙකට ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. කොටු කරගන්න පුතේ ඒ තරම් වැදගත්. සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. හරි. යටිල් යන විභාග මට්ටමේ ගැටලු. යටිල් යන පැටියෝ විභාග මට්ටමේ ගැටලු. විභාග මට්ටමේ ගැටලු. විභාග මට්ටමේ ගැටලු. හරි. බලමු මට කලින් හදන්න පුළුවන් දරුවෝ. ගුරුවරයා නෙමෙයි ඉස්සර වෙන්න ඕන දරුවා. මම කියලා දුන්නට පස්සේ ගණන් 1000ක් හැදුවත් වැඩක් නැහැ. මට කලින් ඔයාලා හදාන්න. හරි. මෙන්න ගාන පුළුවන් නම් හදන්න චූටි. x යගේ හොයන්න. ඔබ හෙව්වොත් දක්ෂයෙක් අති. x යගේ අන්න හෙව්වා නියම 2 සෙනුජා සුපිරි 3 4 නියම අන්න තරඟෙට වැඩ කරන්න ඕන සුපිරි. මම දන්නව කවදාවත් බොරුවට නැගිටින්නේ නැහැ. සෙට් එක හොඳයි. සුපිරි නැගිටින්න. මේක 5යි x. මේක අංශක 90යි. පුළුවන් නම් x යගේ හොයන්න.
හරි. හරි බලා ගන්න. වාඩි වෙන්න පුතේ. 18 ආව නම් වාඩි වෙන්න. බලා ගන්න. මේ කෝණ දෙක මොකද්ද වෙන්නේ? මේ කෝණ දෙක එහෙනම් 5යි x සමානයි අංශක 90යි. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. මොකද්ද හේතුව? එහෙනම් ಗುಣ කිරීම පාය ආ පැත්තට ගෙනිච්චම විලිලැජ්ජයි 90 පිටීම පා. යොම්මේ මේ ස්පෙක්ටර් ලකී එක වීරණ එක කරන්න බැරි වැඩක්. උත්තරේ කීයේ? 18යි. මේ අම්මා අත උසන්න මේක තේරුණු කට්ටිය. විලිලැජ්ජයි නේ පුතා. තා එකක් ඕනේ. අවසාන එක. මේ ගෲප් එකට දැන් WhatsApp අංකේ මතක නැත්නම් මෙන්න මේ අංකෙට මැසේජ් එකක් දාන්න ගෲප් එකට එකතු කරන්න කියලා. 071 251 86 96 කියන අංකෙට WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් දාන්න. හරි. බලමු දෙන්නම් අම්බරලා ගාන. විනාඩියක් දෙන්න චුටි වෙනසක් කරන්න. ඉන්නකො ඉතින්. ඔට්ටුයි. අන්න ඒත් හැදුවනේ යකෝ. මරු සෙට් එකක් ඉන්නේ. උත්තරේ කියන්නේ ගෙදර වැඩ මතකයිනේ පුනරීක්ෂණ අභ්‍යාසයයි ඊළඟ අභ්‍යාස දෙකයි 8 1 8 2 හරි 6 ආවනම් වාඩි වෙන්න 6 ඔන්න බලන්න ගන්න හැටි චූටි බලාගෙන ඉන්න පට්ට ලේසි ඔන්න බලන්න මේ කෝණයට මේ චූටි මේ කෝණයට මේ මුළු කෝණේ සමානයි 120 සමානයි මුන් දෙන්නගේ එකතුවට 5යි x ධන 90 සමානයි 120ට හේතුව ලියන්න ප්‍රතිමුඛ කෝණ 90 එහා පැත්තට ගියාම ඍණ 90 එනවා 5යි x සමානයි අංශක 30යි ගුණ කිරීම පාය ආ පැත්තට ගියාම බෙදීම 5යි 30 පහෙන් බෙදුවනම කීයද? හරි එහෙනම් පරිස්සමෙන් ගිහලා කුස්සන්න නැගිටලා ආයිබෝවන් කියන්න ආයිබෝවන් කුස්සන්න පරිස්සමෙන්